හොඳයි දැන් ධර්ම සාකච්ඡාවට යොමු කරලා තියෙන ප්‍රශ්න කිහිපයක් තෝරාගත්තා. සියල්ලටම පිළිතුරු ලබා දෙන්නට අවකාශ නොවේ. නමුත් අපි බලමු ඉඩකඩ තියෙන විදිහට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න. ගරුතර ස්වාමින් වහන්සේ බුද්ධ ධර්මයට අනුව කල්යාණ මිත්‍රයා යන්නේ කවුරුන්දයි පහදා දෙන්න. සමහර අවස්ථාවලදී මේ පිළිබඳව සමාජයේ විවිධ මත ගැටීම් ඇතිවේ. එම නිසා මේ පිළිබඳව අපට පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව්. කල්යාණ මිත්‍රයා කියන කෙනා ඉන්නේ මේ ශාසනයේ බුද්ධ ශාසනයක විතරයි. බුද්ධ ශාසනයක විතරයි කල්යාණ මිත්‍රයෝ පහළ වෙන්නේ. එතකොට අපි දන්නවා බුද්ධ ශාසනයක විතරයි සෝවන් ඵලයට පත් වෙන උදවිය පහළ වෙන්නේ. සෝවන් වෙන අය අනිත් ආගම් වල නැහැ. ඒ වගේම සකදාගාමි වෙන අය, අනාගාමි වෙන අය, රහත් වෙන අය ඉන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. එතකොට ඔය කියන මාර්ගඵල ලබා ගැනීම සඳහා මූලිකවම උපකාර වෙන සම්පත්තිය තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. නේද? පගදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා අහනවා ස්වාමීනි මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය නිසා නේද කියලා. ඒතර බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මොකද්ද? මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ ශාසනයෙන් අඩක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය මත කියලා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෝ ඉන්නේ මේ ශාසනය විතරයි. සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලවලටපත් වෙන්න හැකියාව තියෙන ප්‍රධානම හැකියාව ලැබෙන්න ප්‍රධානම හේතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් ඔයත් දන්නවා සෝවන් වුණාට පස්සේ සකදාගාමි වෙන්නේ නේද? සකදාගාමි වුණාට පස්සේ අනාගාමි. අනාගාමි වුණාම තමයි රහත් වෙන්නේ. එකක් කර එකක් යන්න බෑනේ නේද? දැන් සෝවන් වෙලා ඊළඟට රහත් වෙලා අනිත් දෙක පස්සේ පුරවනවා කියලා. එහෙම කරන්න බෑ නේද? ඒක අනුපිළිවෙලින් යන්න ඕන. එතකොට අන්න ඒ සෝවන් ඵලෙ ඉස්සෙල්ලා ලබා ගැනීමේදී සෝවන් වීමට අවශ්‍ය කරන අංග තියෙනවා හතරක්. සෝවන් වීමට අවශ්‍ය කරන අංග හතරක් තියෙනවා. ඒවට කියනවා අපි සෝතාපට්ටි අංග කියලා. මොනවද? 1 කල්යාණ මිත්‍ර සේවනය. 2 සද්ධර්ම ශ්‍රවණය. 3 යෝනිසෝ මනසිකාරය. 4 ධම්මානුධම්ම ප්‍රතිපන්න වේ. නන්න. එතකොට අංක 1ට ඉන්නේ මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. එතකොට කල්යාණ මිත්‍රයෙක් නැත්තම් ඒ කියන්නේ මොකද්ද? සෝවන් වෙන්න බෑ. කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් නැති කිසිම කෙනෙකුට මාර්ගඵල ලැබලා නිවන් දකින්න බෑ. එතකොට මාර්ගඵල ලබන්න පුළුවන් මේ ශාසනය තුල විතරක් නම් කල්යාණ මේ ශාසනයේ විතරයි. කල්යාණ මිත්‍රයා කියන්නේ කාටද? දැන් සාමාන්‍යයෙන් නම් අද කාලේ සමාජයේ එයා මගේ කල්යාණ මිත්‍රයා දුකේදී සැපේදී ළඟ ඉන්න ඕන රණ්ඩුවකට මාත් එක්ක ඉන්නවා මාව දාලා යන්නේ නැහැ එහෙම කියලා කියනවා නේද? කල්යාණ මිත්‍රයාට ලක්ෂණ 4ක් තියෙනවා. මොනවද මේ ලක්ෂණ 4? පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. ශ්‍රද්ධාවෙන් යුක්තයි. තුනුරුවන්ට ලැබී තුනුරුවන්ගේ ගුණ දන්නවා. එතකොට ඒ තුනුරුවන්ගේ ගුණ දැනගෙන පැහැදිලි ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන්නව විතරක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන අනිත් හැමෝටම ශ්‍රද්ධාව ඇති කරනවා. කවුරු හරි කෙනෙක් තමන් ගාව ශ්‍රද්ධාව තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අනිත් අයට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට වැඩ කරන්නේ නැත්නම් එයා කල්යාණ මිත්‍රෙක් නෙවෙයි.
එතකොට එයා Tamanට කල්යාණ මිත්‍රෙක් බව ඇත්තයි. Tamanට. නමුත් එයා අනුත් අයට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? Taman ශ්‍රද්ධාවෙන් පෝසත් වෙන ගමනේ අනිත් අයට ශ්‍රද්ධාව වැඩි වෙන, වැඩි දියුණු වෙන දේවල් කරන්න ඕන. උදව් උපකාර කරන්න. ඊළඟට කල්යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්තයි. ඒ විතරක් නෙවෙයි අනිත් අය සිල්වත් කරන්න, අනිත් අයට සිල් රකින්න, අනිත් අයට සීලයට අවශ්‍ය පහසුකම් දෙන්න කල්යාණ මිත්‍රයා පෙළඹෙනවා. තමන් සිල්වන්ත වෙනවා විතරක් නෙවෙයි අනිත් අයටත් සිල්වන්ත වීම සඳහා උදව් උපකාර කරනවා. ඒ නිසා වයසක අම්මල තාත්තලාට ළමයි කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕන. කොහොමද කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕන? ඔය පොයේ දවසට බේබි සිටින් එහෙම දෙන්න එපා. නේද? ඔය ළමයි බලා ගන්න දෙන්න එපා අම්මලා තාත්තලට පොයේ දවසේවත්. නේද? කොච්චර එහෙම කරනවද සමහරව? ළමයින් අම්මලා තාත්තලාට තමන්ගේ ළමයි ටික දීලා ළමයි එක එක තැන්වල විනෝද ගමන් යනවා. අම්මා තාත්තා පොයේ දවසටවත් සිල් සමාදන් වෙන්නේ නැතුව ළමයි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ළමයින්ට පුළුවන්කම තියෙනවා අම්මට තාත්තට කල්යාණ මිත්‍ර වෙන්න ඒ අංශිනු. තමන් සිල්වන්ත වෙන ගමනේ අනිත් අයට සිල්වන්ත වෙන්න උදව් උපකාර කරන්න. ඊළඟට කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ පරිත්‍යාගශීලී. තමන් විතරක් දෙන්නේ දීලා සෑහීමටපත් වෙන්නේ. දැන් සමහර නනේ මට බෑ ඔය එක එක්කිනාගෙන් ඉල්ලන්න. මට පුළුවන් ගන්න මන් දීලා මම පැත්තකට වෙනවා කියලා. එහෙම ඉන්න අය හිටවන්නේ. ඒක නෙමෙයි කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. තමන්ට හැකියාව තිබ්බත් යමක් තනියෙන් කරන්න අනිත් අයව දායක කරගන්නවා එක. අනිත් අය උදව් උපකාර කරගන්න. පුංචි දෙයකින් හරි උදව් කරන්න මේකට කියලා අනිත් අයව සම්බන්ධ කරගන්නවා. ඒක ඊටාම හොඳ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. ඊළඟට කල්යාණ මිත්‍රයා ප්‍රඥාවෙන් යුක්තයි. ප්‍රඥාව කියන්නේ එතන සම්මා දිට්ඨිය කියන එකයි. සම්මා දිට්ඨියෙන් යුක්තයි අනිත් අයටත් සම්මා දිට්ඨිය ඇති කරවන්න උදව් කරනවා. කොහොමද කෙනෙකුට කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවේ පිහිටලා සම්මා දිට්ඨිය ඇති කරවන්නේ? ඔයත් දන්නව සම්මා දිට්ඨිය ඇති කරවන්න ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. මොකද්ද සම්මා දිට්ඨිය ඇති වෙන්න හේතු දෙක? පළවෙනි එක තමයි පරතෝ ഘോഷය. දෙක යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියන්නේ මොකක්ද? අනිත් අයගෙන් අහලා දැනගන්න එක. දෙවෙනි එක යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කරන එක. දැන් කල්යාණ මිත්‍රයෙක් වුණාම මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයෙක් වුණාම පරතෝ ഘോഷය කියන්නේ අනිත් අයගෙන් අහලා ඇති කරගන්න දැනුම කියන එකට තව කෙනෙකුට දැනුම වැඩි වෙන්න උදව් කරනවා. එතකොට බණ පොතක් හරි ගිහිල්ලා දෙනවා නම් ගෙදරකට යනකොට කාට හරි. බුදු සරණ පත්තරේ හරි ගිහිල්ලා දෙනවා නම් ඒක හොඳ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. නේද? දැන් ඔබ අද මේ කියවන පත්තරේ තියෙනවනේ නේ. ඒ පත්තරේ ඔබ කියවල ඉවර වෙලා තව කෙනෙකුට බාර දෙන්න. තව ප්‍රයෝජනවත් කෙනෙකුට කියන්න දෙන්න. ඒක ධර්මයේ ප්‍රචාරය කිරීම. නේද? එතකොට ගෙදර ඉන්නව නම් නිකාම් ඔය වැඩ කර නැති දේවල් කතා කර කර රේඩියෝ එක හරි ටීවී එක හරි දාන්න ඕන හොඳ බණක් යනවා අහන්න කියලා ඉවර වෙලා ඒ බණ අහන්න ඉඩ හදලා දෙන්න වටපිට හදලා දෙන්න. ධර්ම දේශනා සඳහා දායකත්ව දරන්න. ධර්ම පුස්තක මුද්‍රණය කරලා බෙදා දෙන්න. ඒ වගේ ධර්ම සේවාවන් සඳහා අනුග්‍රහය දක්වන්න. අනිත් අයගේ ප්‍රඥාව සම්මා දිට්ඨිය වැඩි වෙන දේවල් කරන්න. අන්න ඒක කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. හැබැයි අපිට බෑ අනිත් අය වෙනුවෙන් යෝනිසෝ මනසිකාරය පුරු. ඒක තමන් විසින් කරගන්න ඕන එකක්. හැබැයි අපිට පුළුවන් අනිත් අයට ධර්මය අවබෝධ කරවන්නට අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්න. මෙන්න මේ කියන ලක්ෂණ හතර තියෙනවා නම් තමයි නියම විදිහට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එතකොට ඒ අර්ථයෙන් බැලුවොත් කල්යාණ මිත්‍රයෝ ඉන්නේ ශාසනය විතරයි. මේ බුද්ධ ශාසනය විතරයි. දැන් බලන්න මං කලින්ම කිව්වා
තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තුනුරුවන් කෙරෙහි ඇති ගෞරවය. එතකොට තුනුරුවන් කෙරෙහි ඇති ගෞරවය තියෙන කෙනා, ශ්‍රද්ධාව තියෙන කෙනා තෙරුවන් සරණ යයිද නැද්ද? යනවා. තෙරුවන් සරණ ගිය කෙනා කවුද? බෞද්ධයෙක්. නේද? එහෙනම් කල්යාණ මිත්‍රයෙක් විය හැක්කේ බෞද්ධයෙකුටම පමණයි. දැන් සමහරු කියනෝනේ ස්වාමින් වහන්සේ ආවලා මගේ හොඳම කල්යාණ මිත්‍රයා ඕන දේ මෙහෙම උදව් උපකාර කරනවා. පොඩි පරහකට තියෙන ආගමික කෙනෙක් කියලා කියනවා. නේද? ඉතින් මතක තියාගන්න කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි හොඳ යාළුවෙක් කියලා කියන්න පුළුවන්. විශ්වාසවන්ත හොඳ සත්පුරුෂයෙක් කියන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයෙක් නම් ඉන්නේ මේ ශාසනය තුල විතරයි කියන එක අපි තේරුම් ගන්න ඕන. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීම මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන දෙන්න මෙන් ඉල්ලා සිටිමි. බෝධි කියන්නේ මොකටද? අවබෝධයට. මොනව අවබෝධ කරගන්නවටද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධි කියන්නේ. අපිට බෝධි කියපු ගමන් එක සැරේට මතක් වෙන්නේ මොකද්ද? ගහ. නේද? බෝධි වෘක්ෂය කියන එක. ඔය බෝධි වෘක්ෂය කියන නම වැටුනේ අවබෝධයේ හින්දා. නේද? නැත්නම් ওই ගහේ ඉස්සෙල්ලා නම මොකද්ද? ඇසතු වෘක්ෂය. අපේ බෝසතාණන් වහන්සේ ඇසතු වෘක්ෂ මූලයේ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතුරා බුද්ධත්වයට පත් වුණ නිසා එතෙන් පටන් ඒ වෘක්ෂයත් හැඳින්වුවා මොකක් කියලාද? බෝධි වෘක්ෂ කියලා. එතකොට බෝධි කියන වචනය යොදන්නේ මොකටද? අවබෝධයට කියන එකයි. එතකොට පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. මොනවද ඒ ක්‍රම තුන? ආකාර තුනකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට තමයි තුන්තරා බෝධිය කියන්නේ. මොනවාද ඒ ආකාර තුන? බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ. ආකාර තුනකින් මේ අවබෝධය කරා ගමන් කරන්න පුළුවන්. බුද්ධ කියලා කියන්නේ රහත් වෙලත් නිවන් දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. පච්චේක බුද්ධ කියන්නේ පසේ බුදු වෙලත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ ලෝකයේ රහතන් වහන්සේලා පහළ වෙන්න නම් ඊට කලින් කෙනෙක් පහළ වෙන්න ඕන. ඒ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕන. සම්මා සම්බුදුවරු නැති ලෝකයක රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒතර රහතන් වහන්සේලාගේ අසහාය කල්යාණ මිත්‍රයා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර රහතන් වහන්සේලාටත් බුද්ධ කියන වචනේ පාවිච්චි කරනවා අවබෝධයට පත් වුණා කියන අදහසෙන්. අරහන්ත බුද්ධ. ඒතර රහතන් වහන්සේලා පහළ වෙන්න නම් ලෞතුරා බුදුවරු පහළ වෙලා තියෙන්න ඕන. තනියෙන් රහතන් වහන්සේලාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. ගුරු උපදේශ අවශ්‍යයි. ඒ ගුරුවරයා තමයි බුදුහාමුදුරුවන්ගෙන් මග විමසා දැනගෙන ඒ මග ගමන් කරලා තමයි උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරගන්නේ. උන්වහන්සේලාට හැකියාවක් තියෙනවා අවබෝධ කරගත්ත දේ අනිත් අයට කියලා දෙන්න. ඒකත් විශේෂත්වයක්. අනිත් අයටත් අවබෝධයටපත් වෙන විදිහට මඟ පෙන්න. ඊළඟට දෙවැනි ආකාරය තමයි පච්චේක බුද්ධ. පච්චේක බුද්ධ කියන්නේ පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලෙදී පසේ බුදුවරු මොකද වෙන්නේ? සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්න කලින් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. පසේ බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගුරු උපදේශ ඕන නැහැ. තමන් තනියෙන් සත්‍ය අවබෝධ කරගන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? අවබෝධ කරගත්ත දේ අනිත් අයට කියලා දෙන්න
හැකියාවක් නැහැ. මොකද ඒ පුහුණුවක් නැති නිසා. ඒ පිළිබඳව දීර්ඝකාලීන අභ්‍යාසයක් නැති නිසා. එතකොට ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හැම නෙවෙයි සාරාසංඛ්‍ය කල්පයක් ඊටත් කලින් අටාසංඛ්‍ය කල්පලක්ෂයක් 16සංඛ්‍ය කල්පලක්ෂ ආදී වශයෙන් පෙරම් පුරමින් එන්නේ මොකක් සඳහාද? සත්‍ය අවබෝධ කරගන්නත් අවබෝධ කරගත සත්‍ය අනිත්‍යයට තේරෙන විදිහට කියලා දීමක් තමයි මේ පුහුණු වෙමින් එන්නේ. අන්නේ පුහුණුවේ ප්‍රතිඵලය මත උන්වහන්සේලා තනිවම සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්ත සත්‍ය අනිත් අයට කියලා දීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. දැන් ওই ස්වභාව තුනෙන් මොන ක්‍රමයෙන්ද නිවන් දකින්න කැමති? කියන්න බලන්න. ඔව් රහත් වෙලා කියලා මේ කට්ටිය කියනවා සමහරු පසේ බුදු වෙලා වෙන්නත් පුළුවන්. කිව්වේ නැතුණාට සමහරට බුදු වෙලා වෙන්නත් පුළුවන්. නේද? එතකොට රහත් වෙලා නිවන් දකින්න කැමති අයට තාම අවස්ථාව තියෙනවද නැද්ද? ලෝතර බුද්ධත්වයට පත් වෙන්න නම් කොච්චර කාලයක් ඒ? මොකද වේටිං ලිස්ට් එකකුත් තියෙනවා. නේද? දැන් ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නෝ ඉතින් ඊට පස්සේ තව කීනේ ඔය ලිස්ට් එකේ පේලියේ ඉන්නවද දන්නේ නේද? අනිත් පොලිම පනින්නත් බෑනේ පොරොප්පු ආකාරයකට එන්නේ. ඒ අනුව බැලුවහම ඒක දීර්ඝ සංසාර ගමනක්. එතකොට කෙනෙකුට හිතෙන්න බලන්න අයියෝ උච්චර දුක් විඳින මේ සංසාරේ දුක් විඳින්න ඕන නෑ කොහොම හරි දනිපනි ගහලා ඉක්මනට මේ සංසාරයෙන් එගොඩ වෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය කෙනෙක් කළාන්න ඕන. හැබැයි කවදා සමහරුන්ට හිතෙනවා නෑ මම වගේම තවත් පිරිසක් ගොඩ දාලම මමත් ගොඩ යනවා කියලා. එහෙම හිතෙන්නේ කාටද? එහෙම හිතෙන්නේ මහා සත්වයන්ට විතරයි. උත්තරීතරම පුද්ගලයන්ට විතරයි එහෙම හිතෙන්නේ. තමන්ට විඳින්න වෙන මහා දුක් කන්දරාව අනුන් වෙනුවෙන් විඳ දරා ගන්න තරම් කැපකිරීමක් කරන්න පුළුවන් උත්තරීතර ගණේ සිටිවිලි පහළ වෙන උතුමන්ට විතරයි එහෙම හැකියාව තියෙන්නේ. එතකොට අන්න ඒ ක්‍රමයටත් පින්වත්නි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට ගරු ස්වාමීන් වහන්සේ මෙහිදී අපට ලැබෙන උපදේශක් නම් මෙහිදී කියන්නේ මම හිතන්නේ මේ පන්සලේදී වැඩසටහන් අතරතුරදී සහ ආහාර ගැනීමේදී ආර්ය නිශ්ශබ්ද භාවයේ රැක ගනිමින් භාවනා මානසිකාරයකින් සිටින ලෙස භාවනා මානසිකාරයන් පවත්වා ගන්න ආකාරය අපට අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒක 아무තුවෙන් කිය යුතු දෙයක් නැහැ. ඔය තෝරන තරම් භාවනා ඉගෙනගෙන තියෙනවා. ආර්ය නිශ්ශබ්දතා තුෂ්ණීම් භාවය කියලා කියන්නේ මොකක්ද? ඊටාම හොඳ දෙයක්. නේද? තුෂ්ණීම් භාවය කියන්නේ සද්ද කරන්නේ නැතුව ඉන්න එක. දානේ වළඳන්න කලින් දානේ වැළඳුවට පස්සේ විවේක ලැබෙන වෙලාවලට නිහඬව ඉන්න පුරුදු වෙන්න ඕන. අපේ පින්නතුන් ගොඩක් හොඳයි නිහඬව හිටියා අද හැර නේද? අද මට ඇහුණා දානශාලාවට ගෝසාවල්. එහෙම වෙන්න හොඳ නැහැ. නේද? මං කැමති නෑ නිකම් ප්‍රින්සිපල් කෙනෙක් වගේ ඇවිල්ලා ශාලා වටේ ගිහිල්ලා කෑ ගහලා එහෙම සැරබැර කරන්න මං කැමති නෑ. නමුත් ඔබ තීරුම් ගන්න ඕන
ඔබ මේ ඇවිල්ලා තියෙන එක්තරා විදිහක අභ්‍යාසයක් පුහුණුවක් සඳහා. ඔබට ප්‍රිය දේවල් කරන්නම නෙවෙයි. ඔබට කතාව ප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඔබේ කතාවට අප්‍රිය, ඔබේ කතාව නුසුදුසු පිරිසක් මෙතන නුසුදුසු බවක් ඇති වෙන්න පුළුවන් මේ පිරිස අතරේ. ඒ නිසා ඔබට මේ කතා කරන්න තියෙන ආශාව පාලනය කර ගැනීම, අඩු කර ගැනීම ඊටාම වැදගත්. විශේෂයෙන්ම මා මතක් කළා උදින්ම මන්නිස්සාය අඤ්ඤේසං කිලමන කිච්ඡං නත්ති. මා නිසා අනෙකෙකුට කරදරයක් නම් නොවේවා. නිතර හිතන්න ඕනේ ඒක. මගේ සිතින්, කයින්, විශේෂී වචනෙන් අද දවසේ කාටවත් කරදර වෙන්න එපා. ඒතර එහෙම ඉන්න කෙනා වචනය බොහොම අඩුවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම ඒ කාල සීමාවේදී හොඳට නිහඬව ඉඳගෙන දන්න භාවනාවක්. මෛත්‍රී භාවනාව, එහෙම නැත්නම් අද පුරුදු කළා අපි පටික්කුල මනසිකාර භාවනාව. ඉතින් ඒ වාගේ බුද්ධානුස්සති භාවනාව කිනම් වූ භාව ඔබේ සංසුන්කම ඇති කරගන්න. සමහර අය ඉන්නවා ආර්ය තුෂ්ණීම් භාවය කියලා කිව්වට අනාර්ය තුෂ්ණීම් භාවයෙන් ඉන්නවා. ඒක කොහොමද? තරහා ගියාම නේද? තරහා ගියාම කතා කරන්නේ නැතුව ඉන්නවා. ද්වේෂයෙන් ඇතුළේ පුපුර. ඒක අනාර්ය තුෂ්ණීම් භාවය. ඒ නිසා ඒක ඔබ හොඳින් තේරුම් ගන්න ඕන. මම මේ ආර්ය භාවය පුරුදු කරන එකක්ද මේ කරන්නේ? ආර්යයන් විසින් පුරුදු කරන තූෂ්ණීම් භාවයන් නිහඬ වීමක්ද? එහෙම නැත්නම් ද්වේෂය මුල් කරගෙනද මම මේ නිහඬ වෙලා ඉන්නේ කියලා කල්පනා කරලා බලලා පුළුවන් තරම් කෙලෙස් අඩු වෙන විදිහට ඔබේ නිහඬියාව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕන. ඊළඟට පින්වත්නි තවත් ප්‍රශ්නයක් තියෙනවා ගරු ස්වාමින් වහන්සේ. අකුසල මූල වන තණ්හා ද්වේෂ ගැන මනා අවබෝධයක් තිබුණද? මෝහය ගැන තිබෙන අවබෝධය ව්‍යාකූලය. එමෙන්ම උපේක්ඛා වේදනාවේදී මෝහය ඇතිවිය හැකි බව දැනගෙන තිබේ. මේ ගැන උදාහරණ සහිතව පැහැදිලි කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් පින්වත්නි, කෙලෙස් අතරේ බරපතලම ක්ලේශය මොකද්ද? මෝහය කියලා කියන්නේ ඒකයි. කෙලෙස් අතරේ බරපතලම ක්ලේශය මෝහය. මෝහෙන් මුලා වෙලා ඉඳීම නිසා තමයි සත්වයා දිගින් දිගටම මේ සංසාරෙට වැටෙන්නේ. එතකොට මෝහය කියන එක විවිධ පැතිකඩවලට බෙදිලා යනවා. අවිජ්ජා කියන වචනයෙන් කියන්නේ මෝහය කියන එකම තමයි. මිච්ඡා දිට්ඨිය කියලා ගත්තාම ගැනෙන්නේ මෝහය කියන එකම තමයි. එතකොට මෝහය මුල් වෙලා අපිට ඇති වෙනවා යම් යම් අනවබෝධයන්. අන්නේ අනවබෝධයන් තමයි මෙහිදී මේ මෝහ මූලික ක්‍රියාවන් හැටියට අපි සිද්ධ කරන්නේ. දැන් අවිද්‍යාව කියන වචනය ගත්තාම අපි දන්නවා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති වෙන මොකද්ද? නොදැනීම, නොදන්නාකම කියලා. ඒක තමයි අවිද්‍යාවවත් ඒක එක්තරා මෝහයක්. නොදැනීම කියන්නේ මෝහයක් කියනවා. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් මූලිකව චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍යනේ. දුක්ඛ සත්‍යයේ තියෙන කාරණා ටිකක්. මොනවද කාරණා ටික? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණය දුකයි, අප්‍රියයන් එකතු වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි නේද? ඒ කැමැති දේ නොලැබීම දුකයි ඔය ආදි වශයෙන් තියෙනවනේ. එතකොට තවත් විදිහකින් කියනවා සැකෙමින් කියනවා නම් පංචස්කන්ධේ උපාදානය කිරීමම දුකයි. පංචස්කන්ධේ උපාදානය කරන නිසා තමයි ඉපදෙන්නේ. ඉපදුණු හින්දා තමයි වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. ඉපදුණු හින්දා තමයි අප්‍රියයන් එක එකතු වෙන්නේ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නේ, කැමැති දේ නොලැබෙන්නේ. ওই දුක් ඔක්කොම ලැබෙන්නේ මොකක් නිසාද? පංචස්කන්ධේ උපාදානය කරන නිසා. ඒකයි කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධ මේ දුකයි කියලා කිව්වේ ඒකයි. එතකොට ඔන්නෝක දුකයි කියලා දන්නේ නැතිකම. පංචස්කන්ධේ උපාදානය කරන එක දුකයි.
පංචස්කන්ධය උපාදානය කිරීම මේ ඔක්කොම දුකට මුලයි කියලා දන්නේ නැතිකම තමයි මොකද? අවිද්‍යාව. මෝහය කියලා කියන්නේ ඒකයි එතන. එතකොට ඒ එක පැත්තක මෝහය. ඊළඟට මෝහය කියලා කියන්නේ ත්‍රිලක්ෂණය නොවැටහීම. ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. නාම රූප ධර්මවල තියෙන මූල ස්වභාවයන් තුනක්. මොකද්ද? අනිත්‍ය සහ දුක්ඛ සහ අනාත්මතාවය. මෙන්න මේ දේවල් වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වීම Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ. එහෙම Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි වේවා පාලනය කරන්න යාමුතල ඇති වෙන්නේ දුක කියලා දන්නේ නැතිකම මොකද්ද? මෝහය. එතකොට යමක් අනිත්‍යයි කියලා දන්නේ නැත්නම් එයා ඒ දේ ගැන හිතන්නේ කොහොමද? නිට්ටයයි කියලා. ඒතර යමක් නිට්ටයයි කියලා අල්ල ගන්නව නම් එතන තියෙන්නේ මොකද්ද? මෝහයයි. යමක් දුකයි කියලා දන්නේ නැතුව සැපයි කියලා අල්ල ගන්නව නම් එතන තියෙන්නේ මොකද්ද? මෝහය. යමක් Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා දන්නේ නැතුව ඒක ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් එතන තියෙන්නේ මොකද්ද? මෝහය. එහෙනම් වෙනස් වෙන සියලු දේ නොවෙනස්ව පවත්ව ගන්න පුළුවන් කියලා හිතන එක තමයි මෙතනදී මෝහය කියලා කියන්නේ. එතකොට සැප දුක් කියන ඒවත් සැප දුක් උපේක්ඛා කියන වේදනා තියෙනවා. අපි විඳින වේදනා තුනක් තියෙනවා. මොකද්ද වේදනා තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. එතකොට මේ වේදනා වර්ග තුනටම පොදු ලක්ෂණ තුන තමයි අර ත්‍රිලක්ෂණය. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. සැප වේදනාවත් අනිත්‍යයිද නැද්ද? සැප වේදනාවත් අනිත්‍යයි. වෙනස් වෙලා යනවා නේද? සැප වේදනාව Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ. අනාත්මයි. Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි සැප වේදනාව ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා මේ වේදනාවේ බැඳෙනව නම් එහෙම බැඳිලා ඉන්න වෙලාවේ සැප වේදනාව වෙනස් වුණොත් ඒක මොකද්ද? ඒක දුකයි. අන්න ඒ ටික දන්නේ නැතිකම මේ වේදනාව හමුවේ ඇති වෙන ත්‍රිලක්ෂණය දන්නේ නැතිකම එක තමයි මෝහය. ඊළඟට දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව මොන වගේද? දුක්ඛ වේදනාව අනිත්‍යයි. නේද? එයත් හැමතිස්සෙම එක විදිහට තියෙන්නේ නැහැනේ. එතකොට අනිත්‍ය වූ දුක්ඛ වේදනාව ඉක්මනට අනිත්‍ය කරගන්න අපි උත්සාහ කරනවා. එහෙම නැද්ද? දුකක් ආවහම අපි ඒ දුක ඉක්මනින්ම ඉවර වෙනව නම් හොඳයි කියලා හිතන්නේ නැද්ද? හිතනවනේ. එහෙම හිතනකොට මොකද වෙන්නේ? එහෙම හිතුවට අපිට ඕන විදිහට ඒ දුක ඉවර වෙයිද? එහෙම ඉවර වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් ජනේලෙන් අවුව වැටෙනවා. එතන ඉන්න අය හිතනවා අනේ මේ අවුව ඉක්මනින් නැති වෙන නම් හොඳයි කියලා. දුක් වේදනාව මොනව කරන්නද? නේද? හැබැයි එහෙම හිතන තරම් ඉක්මනටම අවුව නැති වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අවුව නැති වෙයි කියලා ඒකේ බැඳෙනවා. නමුත් බැඳුනාට ඒ දේ එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දුක්ඛයි. නේද? අන්න ඒ වාගේ මේ හැම එකක්ම ඊළඟට උපේක්ඛා වේදනා. උපේක්ඛා වේදනා කියන්නේ මොකක්ද? සැපේ ඇලෙන්නේ නැතුව දුකෙහි ගැටෙන්නේ නැතුව ඉන්න එක කියන්නේ. එතකොට සමහරව හිතන කොහොමද? මං නම් ওই සැපේ ඇලෙන්නෙත් නැහැ, දුකේ ගැටෙන්නෙත් නැහැ. මෙන්න මේක තමයි නියම ක්‍රමය කියලා මොකද කරන්නේ? මධ්‍යස්ත වේදනාවේ හෙවත් උපේක්ෂාවේ මොකද කරන්නේ? ඒකේ ඇලෙනවා. ඒ කියන්නේ මොකද? දුකක් නැති සැපක් නැතුව ඉන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා හිතනවා. විතරක් නෙවෙයි ඒක ඒ විදිහට දිගු කාලීනව පවතිනවා කියලා හිතනවා. හැබැයි ත්‍රිලක්ෂණයට අනුව මොකද්ද? උපේක්ඛාව පවා එහෙම දිගු කල් පවතින්නේ නැහැ. මොහොතින් මොහොත ෂණයෙන් ෂණයේද වෙනස් වෙනවා.
එතකොට මෙන්න මේ විදිය හොඳයි මේක වෙනස් වෙන්නේ නැතුව තියෙන මේ සැපේ ඇලීමකුත් නැහැ දුකේ ගැටීමකුත් නැහැ මේ මධ්‍යස්ථ භාවය ගොඩක් වෙලා තියෙනවා කියලා හිතන එක මොකද්ද? ඒකම අනිත්‍ය දන්නේ නැතිකම. ඒකම තමයි මෝහය කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට මෝහයෙන් යුක්තව කටයුතු කිරීම හොඳ නැහැ. එතකොට එහෙම කටයුතු කරන්න මොකද වෙන්නේ? වේදනාවෙන් තණ්හාවට ගිහිල්ලා තණ්හා උපාදානයෙන් කෙලෙස් වලට වැටෙනවා. ඒ එක මෝහයක්. ඊළඟට තව මෝහයක් තියෙනවා. ඒ මොකක්ද? කර්මඵල විපාක පිළිබඳව දන්නේ නැතිකම. නේද? හොඳ කරාම හොඳ විපාක තියෙනවා. නරක කරාම නරක විපාක තියෙනවා කියලා අපි දන්නවා. ඒ අපිට යම්කිසි දෘෂ්ටියක් සම්මා දිට්ඨියක් තියෙන නිසා. නමුත් මේ ලෝකේ ඉන්නව සමහරු මොන වගේද? හොඳ කරාම හොඳ විපාක තියෙනවා කියලා දන්නේ නැති. නරක කරාම නරක විපාක තියෙනවා කියලා දන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒක මෝහය. ඒතර මෝහයෙන් යුක්ත එක්කෙනා දන්නේ නැතිකම මුල් කරගෙන මොකද කරන්නේ? තව පව් කරනවා. දැන් නොදන්නකම නිසා පව් සිද්ධ වෙනවා වැඩි කියලා අපි අහලා තියෙනවනේ. නේද? ඒකට දීලා තියෙනවා විසුද්ධි මාර්ගයේ බොහොම ලස්සන උදාහරණයක්. ඊට කලින් දැන් මම මේක කියන්නම් ඔය ඇත්තට මම කොතෙකුත් කියලා තියෙනවා. නමුත් මේකට අදාළ නිසා මතක් වෙන කියන්නම්. කවුරු හරි කෙනෙක් සතෙක් මරනවා. එයා දන්නව සතා මරණ බව. හැබැයි එයා දන්නේ නැහැ සත්තු මැරුවාම පව් සිද්ධ වෙනවා කියලා. සත්තු මැරුවාම පව් සිද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඒතර මොකද්ද එයා දන්නේ නැත්තේ? කර්ම විපාක දන්නේ නැත්තේ. ක්‍රියාව නෙවෙයි දන්නේ නැත්තේ. ක්‍රියාව දන්නවා. මරණ බව දන්නවා. හැබැයි මැරුවාම පව් සිද්ධ වෙනවයි කියලා මෙයා දන්නේ නැහැ. එතකොට සත්තු මරණ එක පව්ය කියලා දැනගෙන කළොත්ද වැඩියෙන් පව්? නොදැනගෙන කළොත්ද වැඩියෙන් පව්? නොදැනගෙන කළොත් තමයි වැඩියෙන් පව්. ඇයි ඒ? දැන් සමහරව කියනවා මට වුණා දෙකම පව් කියලා. මාත් දන්නවා දෙකම පව් කියලා. ඒ කියන්නේ මම වැඩියෙන් පව් මොකද කියලා. නොදැනගෙන කළොත් තමයි වැඩියෙන් පව්. දැන් මොකද්ද නොදැන්නේ? මැරුවාම පව් සිද්ධ වෙනවදයි කියලායි නොදන්නේ. එතකොට මරණ බව දන්නවා. මැරුවාම පව් සිද්ධ වෙනවයි කියලායි දන්නේ නැත්තේ. එතකොට ඒක තමයි මෝහය. ඒ කියන්නේ මොකද්ද? සත්තු මරණ එක පව්ය කියලා දන්නේ නැති එකත් පවක්. නේද? මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් වැහුණට පස්සේ ආ මොකද කරන්නේ? ඒක හොඳක් යයි හිතලා ඉවර වෙලා ඒ වගේ දේවල් වැඩියෙන් කරනවා. දැන් එහෙම දෙවියන්ගේ නාමයෙන් දෙයියෝ බේරගන්නේ කියලා හිතට සත්තු මරණය කොච්චර ඉන්නව නේද? දැන් සමහරු සත්තු මරලා ඉවර වෙලා ගිහිල්ලා සමාව ඉල්ලනවා. ඇයි? දැන් සමාව ඉල්ලන්නේ මොකද? සාමාන්‍ය අපි සමාව ඉල්ලන්නේ මොනෝලලාද? වරදක් කරාමනේ සමාව ඉල්ලන්නේ නේද? එතකොට අපි දන්නවා හදවතින් මොකද දන්නේ? වරදක් කළා කියලා. දෙයියෝ බේරගන්න ඉන්නවා කියලා හිතනවා. හැබැයි වරද කරනකොට හිතේ ද්වේෂය පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. නේද? එතකොට ඒ ද්වේෂය නරක සිතිවිල්ලක්. ආගමානුකූලවත් නරකයි මනෝවිද්‍යානුකූලවත් නරකයි. එතකොට ද්වේෂයෙන් කරන ක්‍රියාව එයා පවක් කරා මෙහෙවනවා. එතකොට ඕක පවක් කියලා දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? වැඩියෙන් පව් කරනවා. ඉතින් මග පෙන්වීමක් නැති වුණාම මොකද කරන්නේ? ඕව කරන්න ගන්න. දැන් සමහර අම්මලා තාත්තලා ලොකු නාම හරියන්නේ නැත අපි ඕව කියලා දෙන්න ගියාම කරදර. එයාලම තේරුම් අරගෙන කවදා හරි දවසක හැදෙන්නේ නැත කියලා ඔහේ අතහැරලා දානවා නිකන් නූල කඩපු සරුංගුවල වගේ. නේද? අන්තිමේ කොහෙන් ගිහිල්ලා කෙලවර වෙයිද දන්නේ නැහැ කවුරුවත්. අන්තිමේදී තමන්ගේ මාතෘත්වයේ භූමිකාව පිතෘත්වයේ භූමිකාව අතහැරලා දාපු පිරිසක් බවට පත් වෙනවා. ඒ අය අර දරුවන්ට හැබැයි කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. ඒ නිසා මෙන්න මේ මෝහය ඒ අයගේ හිතවල ඒ මට්ටමින් ඇති වෙනවා. ඒ ඇති වෙන මට්ටම් හොඳට තේරුම් ගන්න. එතකොට කර්මඵල පිළිබඳව ඇති වෙන අනවබෝධය ඉස්සෙල්ලම මෝහයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ
සංසාරේ පවතින එක හොඳයි කියලා හිතන මෝහය අවිද්‍යාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි අත්විඳින සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහට තියෙනවා කියලා හිතලා ඒ වේදනාවන්හි මුලා වෙලා කටයුතු කරනවා. ඉතින් අන්න ඒ මෝහයන්ගෙන් ඈත් වීම වඩාත්ම යෝග්‍ය වෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ දන් දීමෙන් පමණක් වූ සිල් රැකීමෙන් පමණක් වූ භාවනා කිරීමෙන් පමණක් නිර්වාණය අවබෝධ කළ හැකිද? පුළුවන්ද? දන් දීලා විතරක් නිවන් දකින්න බෑ. දන් නොදී සිල් රැකලා විතරක් නිවන් දකින්න බෑ. දන් දීලයි සිල් රැකලයි විතරක් භාවනා නොකර නිවන් දකින්න බෑ. එහෙනම් නිවන් දකින්න මොකද කරන්න ඕන? ඔය කියන ක්‍රියාකාරකම් තුනම සිද්ධ කරන්න ඕන. හැබැයි දන් දීලයි සිල් රැකලයි භාවනා කරලයි විතරකුත් නිවන් දකින්න බෑ. දැන් බුදුහාමුදුරන්ට කලින් දන් දීපු අය හිටියේද ලෝකේ නැද්ද? හිටියා. නේද? සිල් රැකපු අය හිටියා. භාවනා කරපු අය ඒත් හිටියනේ. නේද? ඔය අරූපාවචර ධාන පවා උපදවා ගන්න පුළුවන් අභිඥාලාභී උත්තරම කොච්චර හිටියද? හැබැයි ඒ අය භාවනා කරා කියලා නිවන් දැක්කේ නැහැ. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? දන් දුන් පමණින් සිල් රැක්ක පමණින් භාවනා කළ පමණින්ම නිවන් දකින්න බෑ. මෙතන භාවනාව කියන්නේ ඔය සමත භාවනාව ගැනයි මම මේ කිව්වේ. නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕන? විදර්ශනාව වඩන්න ඕන. විදර්ශනාව වඩනවා කියලා කියන එක දන් දෙදිත් කරන්න පුළුවන්. සිල් රැකීමනුත් කරන්න පුළුවන්. භාවනා කරමිනුත් කරන්න පුළුවන්. බුදුන් වඳිමිනුත් විදර්ශනා වඩන්න පුළුවන්. පොළොව මිදුලා අතු ගගාත් විදර්ශනා කරන්න පුළුවන්. බාත්රූම් එක සුද්ධ කර කරත් විදර්ශනා කරන්න පුළුවන්. මූණ හොදද්දිත් විදර්ශනා කරන්න පුළුවන්. අනිත් හැම වෙලාවකම විදර්ශනා කරන්න පුළුවන්. උල තියද්දිත් විදර්ශනා කරන්න පුළුවන්. නේද? දියේ ගිලෙද්දිත් විදර්ශනා කරන්න පුළුවන්. බඩ කපද්දිත් විදර්ශනා කරන්න පුළුවන්. මේව කියලා දැන් try කරලා බලන්න යන්න එපා. එහෙම විදර්ශනා වඩලා මාර්ගඵල ලබාපු අය ඉන්නවද නැද්ද? ඉන්නවා. නේද? ඒතර විදර්ශනාව කියන්නේ මොකද්ද? විදර්ශනාව කියන්නේ සමත භාවනාව වගේ S2 වාගෙන අත් දෙක උගල තියාගෙන හෙල්ලෙන්නේ නැතුව එක්තැන් වෙලාම කරන එක නෙමෙයි. විදර්ශනාව සෑම ක්‍රියාකාරකමකදීම කරන්න පුළුවන්. දැන් බලන්න මේ ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනා කියන ඒවා අරගත්තාම ඒවා තියෙන ක්‍රියාකාරීව කරන්න. ඒවා තුල විදර්ශනාව වඩන්න කොච්චර පුළුවන්කම තියෙනවද? කෑම කන දානි වළඳන කොටත් නේද? විදර්ශනා වඩන්න පුළුවන්. එහෙම විදර්ශනා වඩන කෙනා මූලිකවම අවබෝධ කරගන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒ අවබෝධ කරගන්න ත්‍රිලක්ෂණය පංචස්කන්ධය හා සම්බන්ධ කරලා බලනවා. එයා පංචස්කන්ධය තුලම මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දකිනවා. එහෙම අවබෝධයෙන් පංචස්කන්ධය තුල ත්‍රිලක්ෂණය දකින කෙනා අවබෝධයෙන්ම පංචස්කන්ධය කලකිරෙනවා. අවබෝධයෙන් පංචස්කන්ධය කලකිරෙන කෙනා පංචස්කන්ධයේ තියෙන උපාදානය අතහරිනවා. උපාදානය අතහැරි දවසට ආයි පංචස්කන්ධයක් ලැබෙන්නේ නැහැ. පංචස්කන්ධයක් නොලැබුණ දවසට නිවන් දැක්ක දුකෙන් නිදහස් වුණා වෙනවා. ඒ නිසා අන්න ඒ දුකෙන් නිදහස් වීම සඳහා අපි උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බොහෝ දෙනා අපි දන්නවා බණ අහලා නිවන් දැක්ක බව නේද? දැන් පළවෙනි ධර්මදේශනාවම අහලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා 5 දෙනා මිනිස්සුනේ නිවන් දැක්කේ, සත්‍ය අවබෝධ කරගත්තේ නේද? කෝටි ගාණක් දේව බ්‍රහ්ම සමූහය ආ වෙලාවේදී නිවන් දැක්ලා ඒ ශ්‍රවණය නිසා.
එතකොට ඒ බණ ඇසීමෙන් වෙන්නේ අන්නේ අර සම්මා දිට්ඨිය දියුණු වෙන්න ගන්නවා. ප්‍රඥාව උද්දීපනය වෙන්න ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රඥාව වැඩෙන දේවල් කරන්න ඕන. දැන් සමහර වෙලාවට සමත භාවනාව කරා කියලා ඒ මහා ලොකු ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ එක භාවනා අරමුණක් අරගෙන ඉවර වෙලා අනෙත් කෙලෙස් ඇවිස්සෙන එක සමනය කරන එක විතරයි. ප්‍රඥාව කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ ආදී මූලික අකුසල මූලයන් මැඩපවත්තල ඒව නැවත උපදින්නේ නැති වෙන විදිහට විදර්ශනා කරන එක. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව කියන්නේ. එතකොට අන්න ඒ විදර්ශනා ප්‍රඥාව උපදව ගන්න තියෙන්නේ විදර්ශනා භාවනාවෙන්මයි. ඉතින් සමත භාවනාවෙන් හිත සමාහිත කරගෙන සංසුන් කරගෙන පුළුවන් තරම් විදර්ශනාවට නැඹුරු වෙන්න. විදර්ශනාවට නැඹුරු වෙන්න නම් අරමුණු දිහා ත්‍රිලක්ෂණයෙන් දකින්න නම් ඒ පිළිබඳව අවශ්‍යයි දැනුම. දැනුම නැති එක්කිනාට විදර්ශනා වඩන්න බෑ. අන්නේ දැනුම ඇති කරගන්න නම් බණ අහන්නම ඕන. ධර්මයේ කියවන්නම ඕන. ධර්මය ඇහුවත් මදි කියෙව්වත් මදි. නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම නුවණින් ආවර්ජනය කරන මෙනෙහි කරනකොට තමයි අර කියන ධර්මයේ වටහා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ නිසා ඔබට ලැබිච්ච ඒ දුර්ලභ අවස්ථාව ඒන් හොඳට උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න හැටියටත් අපි මේ වෙලාවේ කරුණු සිහිපත් කළ දීලා දෙනවා.